මෙටි ලියලා ඉවරද? මගේ මතය අනුව ලංකාව ක්‍රමක්‍රමයෙන් දියුණු කරાવી සහ ඒක ලංකාවේ ඒක ආසියාවේ ආශ්චර්ය වේවි කියලා කිව්වා. මම කියනවා කවද වෙද්දිද? ලියන්න by 2030 2030 වෙන විට by 2030 2025 වුණොත් 2030 වෙද්දී ලංකාව ආසියාවේ ආශ්චර්ය වේවි. හරි. ඉතින් මම කියනවා අවසානයේට ඒකම කියන්න so එම නිසා නැත්නම් ඉතින් so I hope ඉතින් මම බලාපොරොත්තු වෙනවා hope බලාපොරොත්තු වෙනවා so එම නිසා නැත්නම් ඉතින් මම බලාපොරොත්තු වෙනවා to be elected කියන්නේ තේරීමට ලක් වෙන්නේ. passive voice to be එක past participle දැම්මහම මාව තේරෙන්න. අයි තමයි කර්මය මාව අනාගතේ තෝරා ගැනීමට ලක් වෙන්න. to be elected. අලුත් දෙයක්. to be elected දැම්මහම මට දැන් to be elected කියන passive voice ඒ කියන්නේ අයි කියන්නේ කර්මය. elect කියන්නේ තෝරා ගන්නවනේ. elect තෝරා ගන්නවා. මාව තෝරගන්නවා දකින්න අනාගතේ. මාව තෝරගන්නේ. I කියන්නේ කර්මය. අනාගතේ මාව තෝරගන්නවා දකින්න as the president of Sri Lanka. ලංකාවේ ජනාධිපති ලෙස. with your support. වාගේ සහාය සමග ඡන්දය ඉල්ලනවා. හරි වගේ support එක සහාය ඇතුව කියලා අන්තිමට thank you very much කියලා කියන්නේ. ඉවරයි. thank you very much. හරි ලියන්න තෝසන්. ලියන්න තෝසන් grammar පොත ගන්න. take your grammar book. ගොඩාක් වැදගත් පාඩමක් කරන්නේ දැන්. Excuse me sir. Okay. Sir rather than කියන එකේ තේරුම මොකද්ද? ඇහෙන්නේ හයියෙන් කියන්නේ? rather than කියන එකේ තේරුම මොකද්ද sir? rather than කියන්නේ ඒකට වඩා. දැන් හිතන්න දැන් මේ දවස්වල හරි මම කියනවා මෙහෙම. මේ දවස්වල එළියට බැස්සොත් මොකද වෙන්නේ? කොවිඩ් හැදෙනවා. ඊට වඩා කලින් නම් පොලිසියෙන් අල්ලනවා නේ. හරි. ඒ නිසා මම කියනවා මට ගෙදර ඉන්න එක හොඳයි එළියට බහිනවට වඩා. I would stay at home. මේකෙන් කියන්නේ මට ගෙදර ඉන්න එක හොඳයි. stay at home කියන්නේ ගෙදර ඉන්නවනේ. හරි. මට මේක හොඳයි rather than go out. rather than කියන්නේ මේකට වඩා. rather than මොකකට වඩාද? go out. එළියට යනවට වඩා. go යනවා out එළියට. හරි. ඒ කියන්නේ options දෙකක් තියෙනවා. පියවර ඒ කියන්නේ කරන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. එක්ක එළියට යනවා නැත්නම් ගෙදර ඉන්නවා. එළියට යනවට වඩා ගෙදර ඉන්න එක හොඳයි. I would like mango juice. මම අඹ juice වලට ආසයි rather than tea. තේ වලට වඩා මම අඹ juice වලට ආසයි. ඒතර rather than කියන්නේ මේකට වඩා. කිසියම් දෙයකට වඩා compare කරද්දී පාවිච්චි කරනවා. rather කියන එකට තව තරමක් කියන තේරුමක් තියෙනවා. තවත් අවස්ථාවලදී යොදා ගන්නවා. දැන් තරමක් කියන තේරුම වෙනුත් යොදා ගන්න අවස්ථා තියෙනවා. මෙතන නම් compare කරලා තමයි rather than පාවිච්චි කරන්නේ. හරි නේද? Okay sir. හරි. ඔයාලා ග්‍රැමර් පොත ගන්න. මේ පාඩම ඉතාමත් හොඳින් අහන් ඉන්න, ෆ්‍රෙෂ් වෙලා ඉන්න, රිෆ්‍රෙෂ් වෙන්න. රිෆ්‍රෙෂ් වෙලා හොඳට අහන් ඉන්න. හරි. ඔයගොල්ලොත් එක්කම කතා කරගෙන යන්න පුළුවන්. බෙල් පැටර්න්ස් කියලා මම කියලා දෙන්නේ. කියන්නේ කරද්දි තේරෙයි ගොඩක් වැදගත් කියලා මේක. හරි. ග්‍රැමර් පොත ගන්න.
ලියන මාතෘකාව different forms of a verb. ක්‍රියාපදයක විවිධ ස්වරූප. different forms කියන්නේ විවිධ ස්වරූප of a verb. ක්‍රියාපදයක. මේක විශේෂයෙන් ලියද්දි වැදගත්, writing වලට ගොඩක් වැදගත්. ඊට අමතරව ක්‍රියාපද හා සම්බන්ධ ප්‍රශ්න වලට, හිස්තැන් පුරවන්න වෙන ප්‍රශ්න වලට, ඒවටත් ඉරිගහන ප්‍රශ්න ඒවටත් වැදගත්. විශේෂයෙන් ලියන්න වැදගත්. මොකද හොඳට ලිව්වොත් විතරයි ඒකක් ගන්න පුළුවන්. හොඳට ලියන්න නම් අනිවාර්යෙන් verb patterns දැනගෙන ඉන්න ඕනේ. හරි. වාක්‍යයක් ගත්තොත්. හරි. අපි කියමු මම රචනාවක් ලියනවා. ඒ වාක්‍ය ගත්තොත් වැදගත්ම දේ තමයි ලියනවා කියන ක්‍රියාපදේ. මම කවියක් ලියනවා. ලියනවා කියන ක්‍රියාපදේ තමයි ඉතාමත් වැදගත්. හරි. මම කියන්නේ කර්තෘ, ලියනවා කියන ක්‍රියාව, රචනාවක් කියන්නේ කර්මය. හරි. මම රචනාවක් ලියනවා. එතකොට කර්තෘ සහ කර්මය ඊට වඩා ඉතා වැදගත් වෙන්නේ ක්‍රියාපදේ. මොකද ක්‍රියාපදේ වෙනස් කරලා අපිට අලුත් වාක්‍ය හදන්න පුළුවන්. හරි. විවිධ කාලවල වාක්‍ය හදන්න පුළුවන්. හරි. ලියන්න පළවෙනි එක. ආකාර මම කියලා දෙනවා 27ක් වගේ කියලා දෙනවා. ලියනවා කියන ක්‍රියාපදේ වෙනස් කරන්න පුළුවන් ක්‍රම 27ක් විතර කියලා දෙනවා. ඇක්ටිව් වොයිස් වල විතරක්. පැසිව් වොයිස් වල මම ඊළඟ සතියේ කතා කරනවා. ඇක්ටිව් වොයිස් වල විතරක් ක්‍රම 27ක් වගේ කියලා දෙනවා. තවත් ගන්න පුළුවන් ඕන තරම් තියෙනවා තව. දැනට ඔයගොල්ලන් සිලබස් එකට අදාළව 27ක් වගේ කියලා දෙනවා. හරි. පළවෙනි එක. පිළියමු මෙහෙම. ඔහු ලියනවා රචනාවක්. නැත්නම් ඔහු රචනාවක් ලියනවා. කොහොමද කියන්නේ? නමල ඉදිරියට ලියමුකෝ. මාරු කරන්න නැතුව. හරි කොහොමද කියන්නේ? දැන් මේ ලියනවා කියන තමයි ක්‍රියාපදේ. ඔහු නම් he, ලියනවා නම් write. හරි. දැන් හරිද මේක? ඔහු ඒක වචන නිසා සපුරක් ඕන. රචනාවක් නම් NSA චුට්ටක් ඉන්න. හරි. මේ වාක්‍යයේ writes තමයි verb එක. ලියන්නේ කවුද? ඔහු. ලියනවානේ ක්‍රියාපදේ. හරි. එහෙනම් active voice වලින් ලියනවා කියන්නේ writes or write. ලියනවා කියන පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එක්ක write නැත්නම් writes. කර්තෘ ඒක වචන නම් writes, කර්තෘ බහු වචන නම් write. he උනා නම් writes, they උනා නම් නිකම්ම write s නැතුව. හරි. මේකෙන් කියන්නේ යා පුරුද්දක් වශයෙන් රචනාවක් ලියනවා කියලා. හරි. he writes an essay. හරි. ලියන්නට ගන්න. ඕන හැමදාම කියලා කියන්නේ everyday කියලා දාන්නත් පුළුවන්. හරි අනිවාර්ය නෑ. everyday කියලා දැම්මොත් හැමදාම පුරුද්දක් වශයෙන්. හරි එහෙනම් ලියනවා කියන්නේ ඉංග්‍රීසි වල ක්‍රම දෙකක් තියෙනවා. එක write නැත්නම් writes. active voice එක. මේක අතරන්නේ ඔක්කොම active voice. උඩින් active voice කියලා දාගෙන AV කියලා දාගන්න කෙටි. හරි. මේක මම අතීත කාලයට හරවනවා. ලිව්වා. ලිව්වා කියලා කොහොමද කියන්නේ? හරි කියන්නේ ලිව්වා කියලා කොහොමද කියන්නේ? අතීත කාලේ past tense. ලිව්වා කියලා කොහොමද කියන්නේ? write එකේ අතීත කාලේ. wrote. ලිව්වා කියන්නේ wrote. එහෙනම් ඔහු රචනාවක් ලිව්වා. ඔහු නම් he, ලිව්වා නම් wrote, රචනාවක් නම් NSA. හරි දැන් මේක අතීත එකක් නේ. අතීත මොන දවසක්ද දාමු? හරි අනිවාර්යයෙන් නේ අපි ලියමු yesterday ඊයේ. ඔහු ඊයේ රචනාවක් ලිව්වා. last week ඊයේ සතියේ, last month ගිය මාසේ, last Sunday ගිය ඉරිදා. අතීත දවස දාන්න පුළුවන්. එහෙනම් wrote කියන්නේ ලිව්වා. හරි මෙතනත් කර්තෘ ඉන්නවා, ක්‍රියාව තියෙනවා, කර්මය තියෙනවා SVO. කර්තෘ ක්‍රියාව කර්මය. ක්‍රියාව කලේහි ක්‍රියාවට ලක් වුණේ NSA. ලිව්වේ මොකද්ද? රචනාවක්. හරි.
ඔහු රචනාවක් ලියාවි. ලියාවි කියලා කොහොමද කියන්නේ? දැන් ක්‍රියාපද පොඩ්ඩක් highlight කරගන්න. බෝඩේ තියෙන එක ඒ විදිහටම ලියන්න. ලියනවා කියන්නේ ඉංග්‍රීසි වලින් write or writes. මේ විදිහට පොඩ්ඩක් ඉස්සරහට ලියන්න. ලියනවා කියන්නේ write or writes. ලිව්වා කියන්නේ wrote. ලියාවි කියන්නේ will write. හරි මේ වගේ කියනකොට ලියන්න පුළුවන්, ලියලා තියෙනවා, ලියලා තිබුණා. හරි. ලියන්න තිබ්බා, ඒත් ලිව්වේ නැහැ. ලියන්න වෙනවා, ලියන්න යනවා. හරි. ඒ ඔක්කොම ටික කියලා දෙනවා. හරි. ඔහු රචනාවක් ලියාවි. ඔහු නම් he මාරු වෙනවා මේ දෙක. ඔහු ලියාවි රචනාවක්. ඇයි කර්තෘ ක්‍රියාව කර්ම නෝඩ් එක. ලියනවා කියන්නේ write, ලියාවි කියන්නේ will write. රචනාවක් නම් an essay. He will write an essay. ඔහු ලියාවි රචනාව. දැන් ඔයගොල්ලෝ මේ උදාහරණ මෙහෙම ගත්තට තවත් ක්‍රියාපද දාලා අලුත් වාක්‍ය හිතන්න. They go to school. ඒගොල්ලෝ යනවා පාසල්. They went to school. ඒගොල්ලෝ ගියා පාසල්. They will go to school. ඒගොල්ලෝ යාවි පාසල්. හරි. Mother cooks rice. Mother cooked rice. Mother will cook rice. ගොඩක් සිම්පල් විදිහට කියලා දුන්නේ ආ. තව වාක්‍ය හදන්න පුළුවන්. හරි. අවුට් එක මකනවා. හරිද? Shall I clean? මකන්නද? Even others and raise your hands. ඉවර කටි විතරක් අදසන් සෙනෙත්‍යා විබෝධ දිමුත් පුබුදු නිසංසලා නිසල් දිනේෂ් හරි හරිද අතෝසන් ඉවර නම් raise your hands if you are finished. හරි මම උඩට මකනවා. ඊළඟ එක එතන මේක simple present මුල් එක මේක simple past මේක simple future. හරි ඊට පස්සේ මම කියනවා ඔහු රචනාවක් ලියමින් ඉන්නවා කියලා. ඒ කියන්නේ දැන් මේ මොහොතේනේ. ඒ කියන්නේ present continuous. ලියමින් ඉන්නවා කියලා කොහොමද කියන්නේ? හරි ඒ කියන්නේ කොහමද? ඉන්නවා කියන්නේ am හරි is හරි are හරි ක්‍රම තුනක් තියෙනවා. ඒක කොට දාගන්න. am is are. මේක කොට දකුණු පැත්තෙන් අනිවාර්යයෙන් මේක දාගන්න. මේ දකුණු පැත්තෙන් දාන verb එක අනිවාර්යෙන් දාගන්න. ක්‍රියාපද විතරක් මම වෙනම දාන්න. හරි ඉන්නවා කියන්න පුළුවන් am is are. I එක්ක නම් am he she ඒක වචන කර්තෘල එක්ක නම් is බහු වචන කර්තෘල එක්ක are. ලියනවා කියන්නේ write ලියමින් අල්ලන්නක් ඇහෙනවා නම් ඒ කියන්නේ ing මෙතෙන්. මේ ing කියන්නේ මේ අල්ලන්න. හරි. ලියමින් ඉන්නවා. ලියමින් ඉන්නවා. හරි. ඔහු නම් he ලියමින් ඉන්නවා නම් මාරු කරලා කියන්නේ ඉන්නවා ලියමින් කියලා. ඉන්නවා කියන්නේ he is නේ he ඒක වචනට ඉන්නවා කියන්නේ is. ලියමින් කියන්නේ writing. ඔහු ලියමින් ඉන්නවා an essay රචනාවක්. අපි දැන් කියලා දාමු වඩා මේක අර්ථවත් වෙන්න now. He is writing an essay now. ඔහු දැන් රචනාවක් ලියමින් ඉන්නවා. කියන්නේ ලියන්න පටන් අරන් ඉවර වෙලා නැහැ. ලියන ක්‍රියාවේ අතරමැද ඉන්නේ. ලිය ඉන්නවා දැන්. මේ මොහොතේ ලියමින් ඉන්නවා. He is in the middle of the action. ක්‍රියාවේ අතරමැද ඉන්නේ. දැන් මේ මොහොතේ වෙන දෙයක්. හරි ඊළඟට ඔහු රචනාවක් ලියමින් හිටියා. හිටියා නම් හිටියා කියලා කොහොමද කියන්නේ? ලියමින් හිටියා කියන බෑ ලියමින් හිටියා. verb එක කියන්නේ ලියමින් හිටියා. was writing. ඔව්. was හරි එක writing.
හිටියා කියන්නේ was over. was කියන්නේ එක වචනයක, were කියන්නේ බහු වචනයක. හරි. he නම් was, they නම් were. ලියමින් කියන්නේ writing. මෙතන writing කියන්නේ ලියමින් නම් මෙතන ලියමින් කියන්නේ writing වෙන්න එපා. ලියමින් හිටියා was හරි were හරි එක writing. ඔය කියන්නේ past continuous. ඒ කියන්නේ මේ කියන්නේ දැන් මේ මොහොතේ කරමින් ඉන්න දෙයක්. මේ කියන්නේ අතීතේ කර හිටපු දෙයක්. මේකෙම අතීත version එක. හරි. දැන් ලියලා ඉන්නවා ඊයේ මේ වෙලාවට ලියලිය හිටියා. ඊයේ මේ වෙලාවට ලියමින් හිටියා. එහෙනම් ඔහු නම් he ලියමින් හිටියා නම් was writing. හරි ලියමින් හිටියා. an essay රචනාවක්. He was writing an essay. At this time yesterday. ඊයේ මේ වෙලාවට. At this time කිව්වේ මේ වෙලාවට. Yesterday. ඔහු ඊයේ මේ වෙලාවට රචනාවක් ලියලිය හිටියා. කියන්නේ ඊයේ මේ වෙලාවෙදී ලියන එකේ අතරමැද හිටියේ. ඊළඟ එක ඔහු රචනාවක් ලියමින් ඉදී. මේකම අනාගත version එක. මේ දැන් ලියලිය ඉන්නවා මේ ඊයේ ලියලිය හිටියා මේ හෙට ලියමින් ඉඳීවි. නැත්නම් අනාගතයේ ලියමින් ඉඳීවි. ඔහු රචනාවක් ලියමින් සිටීවි. කොහොමද කියන්නේ ලියමින් සිටීවි නම්? will be writing. will be writing. සිටීවි නම් will be, ලියමින් නම් writing. සිටීවි ලියමින්, සිටීවි ලියමින්. verb එක වඩා ලකුණු පැත්තෙන් දාගන්න අනිවාර්යෙන්. පස්සේ verbs ටික highlight කරගන්න. He will be writing an essay. ඔහු ලියමින් සිටීවි රචනාවක්. හරි. ඔහු සිටීවි ලියමින්. will be කියන්නේ සිටීවි. writing කියන්නේ ලියමින්. ලියමින් සිටීවි රචනාවක්. ඒතර පත්‍ර ක්‍රියාව කර්මය. අනුපිළිවෙල එකමයි. SVO. සූත්‍රය එකමයි. At this time tomorrow. හෙට මේ වෙලාවට. හරිද? ඉක්මන් ලියගන්න. ලියලා තියෙනවා. ඒක කොහොමද කියන්නේ? ලියලා තියෙනවා. ඔහු රචනාවක් ලියලා තියෙනවා number 7. ඒක කොහොමද කියන්නේ? present perfect. tense එක present perfect. ඔහු රචනාවක් ලියලා තියෙනවා. මේක future continuous, මේ present perfect. කලින් කරලා තියෙන ඔක්කොම ලියලා තියෙනවා කියලා කොහොමද කියන්නේ? හරි මේ වාක්‍යය ගැන මට ඔහු රචනාවක් ලියලා තියෙනවා. කොහොමද කියන්නේ? කොහොමද මතක නැද්ද? He had written an essay. He has written an essay. හරි ලියලා තියෙනවා කියන්නේ has have නේ. has හරි have හරි. ඒක වචනයක has, බහු වචනයක have. හරි මේක have නෙමෙයි have. has කියන්නේ තියෙනවා. හරි. has have කියන්නේ තියෙනවානේ. ලියලා කියන්නේ මතක තියාගන්න ලා යන්නක් ඇහෙනවා නම් අනිවාර්යෙන් ගන්න ඕනේ verb එකේ past participle එක. write කියන්නේ ලියනවා, wrote කියන්නේ ලිව්වා, written කියන්නේ ලියලා. ඒ කියන්නේ ලියලා තියෙනවා. හරි මාරු කරලා එන්නේ. තියෙනවා ලියලා තියෙනවා. ඔහු නම් he එක වචන නිසා has. ඔහු තියෙනවා ලියලා. ඔහු ලියලා තියෙනවා. an essay. කවද්ද කියලා දාන්නේ නැහැ මෙතෙන්දී. මතක තියාගන්න කවද්ද කියලා දාන්නේ නැහැ. ඊයේද අදද එහෙම දාන්නේ නැහැ. ඔහු රචනාවක් ලියලා තියෙනවා. මේකේ තේරුම තමයි එයා කවදා හරි දවසක රචනාවක් ලියලා තියෙනවා. එහෙම නැත්නම් එයා රචනාවක් ලිව්වා අතීතේ. ඒකේ ප්‍රතිඵල පේන්න තියෙනවා. අතීත ක්‍රියාවේ ප්‍රතිඵල දැන් පේන්න තියෙනවා. ලියපු රචනාවේ ප්‍රතිඵල කියන්නේ එයා ලියපු රචනාව දැන් එයාගේ අතේ තියෙනවා. හරි මතකනේ present perfect කියන්නේ අතීත ක්‍රියාවේ ප්‍රතිඵල මේ මොහොතත් එක්ක සම්බන්ධයි.
හරි වැඩිදුර ඕනනම් බලන්න පුළුවන් YouTube channel එකේ තියෙනවා tenses playlist එකේ. හරි. එහෙම නැත්නම් මේ දැන් ලිව්වා. එක්ක මේ දැන් රචනාව ලිව්වා. ඒ තේරුම ගන්නත් පුළුවන්. හරි. තර මේ කියන්නේ අතීතයේ ලිව්වා. දැන් ප්‍රතිඵල පේන්න තියෙනවා. දැන් රචනාව තියෙනවා යාළුවා. එක්ක මේ දැන් ලිව්වා. හරි. ඔහු රචනාවක් ලියලා තිබුණා. Number 8. Past perfect. ලියලා තිබුණා කියලා කොහොමද කියන්නේ? තිබුණා තියෙනවා නම් has have තිබුණා නම් කියන්නේ ලියලා තිබුණා. තිබුණා නම් has have එකේ අතීත කාලේ. මොකද? had. තිබුණා නම් had ලියලා නම් written. හරි. ලියලා තිබුණා. ලියලා තිබුණා. written කියන්නේ ලියලා. මෙතන written කියන්නේ ලියලා. ලියලා තියෙනවා ලියලා තිබුණා. කොච්චර ලේසිද මතක තියාගන්න. මේක මේ ටික පුළුවන් නම් ග්‍රැමර් වර්ධින්නේ නැහැ කොහෙත්ම. කියන්නේ ටෙන්සස් සම්බන්ධයෙන් මූලික ග්‍රැමර් ටික ඕකේ. ඔහු නම් he තවත් ක්‍රියාපද දෙක ප්‍රැක්ටිස් කරන්න. ලියලා තිබුණා කියන්නේ had ලියලා කියන්නේ written. රචනාවක් නම් NSA. හැමතිස්සෙම SVO කර්තෘ ක්‍රියාව කර්මය. ඔහු ලියලා තිබුණ රචනාවක්. හරි. ඒතර මේක ලිව්වා කියන වලට අතීතයි. ලිව්වා කිව්වොත් අතීතයි, ලියලා තිබුණා කිව්වොත් ඊටත් වඩා අතීතයි. වඩා අතීත ක්‍රියාවක්. හරි. මම ඒක තවත් වැඩි දියුණු කරනවා. හිතන්න ටීචර් පන්ති කාමරේට එද්දි මෙයා ටීචර් පන්ති කාමරේට එන්න කලින් රචනාව ලියලා තිබුණා. එහෙනම් මුලින් රචනාව ලියලා තිබුණා. මේක පළවෙනි ක්‍රියාව. වඩා අතීත ක්‍රියාව. පස්සේ උනේ ටීචර් ආපු එක. before පෙර when දාන්න පුළුවන් නම් before the teacher came to the class. දැන් තවත් අර්ථවත් වෙනවා. මේ කොටස දැම්මම තවත් අර්ථවත්. හරි. මේ සිංහල වාක්‍යයට ඉංග්‍රීසි වාක්‍ය වෙන්න තියෙනවා. ඒක වඩා අර්ථවත් වෙනවා. ටීචර් ක්ලාස් එකට එන්න කලින් එන වඩා අතීතයි. මුලින් උනේ රචනාව ලියපු එක, පස්සේ උනේ ටීචර් ආපු එක. ටීචර් ක්ලාස් එකට එන්න කලින් මෙයා රචනාව ලියලා තිබුණා. දැන් came ආවා කියන්නේ අතීතයි. simple past. මට දෙන අතීතයේ ක්‍රියාවන් දෙකක් වුණොත් පළවෙනි ක්‍රියාව past perfect. අතීත භවයෙන් අඩු ක්‍රියාව simple past. නිකම්ම came. මේ සරල අතීතයේ simple past. මේක 8 වසරේ පාඩමක් මතකද කියලා දුන්නා. හරි. came කියන්නේ ආවනේ. ටීචර් පන්ති කාමරේට එන්න කලින් before කියන්නේ පෙරනේ. ටීචර් එන්න කලින් රචනාව ලියලා තිබුණා. ඊළඟට ඔහු රචනාවක් ලියලා තියේවි. හෙට වෙද්දි. ඔහු රචනාවක් ලියලා තියේවි. මම දානවා තව ඕන හෙට වෙන විට කියලා. වරහන් ඇතුලේ. හරි ලියලා තියේවි කියලා කොහොමද කියන්නේ? ලියලා තියෙනවා නම් has have එක written. ලියලා තිබුණා නම් had written. ලියලා තියේවි. ඒ කියන්නේ තාම ලියලා නැහැ. හෙට වෙද්දි ලියලා තියේවි. හෙට වෙද්දි ලියන එක අවසන් කරලා තියේවි. කොහොමද කියන්නේ? එහෙම නැත්නම් තාම ලියලියේ ඉන්නවා. එක්ක ලියලම නැහැ. පටන් අරන්වත් නැහැ. නැත්නම් පොඩ්ඩක් පටන් අරන් තියෙනවා. කොහොම හරි හෙට වෙද්දි වැඩ ඉවර කරලා තියේවි. අනාගතයේ කිසියම් මොහොතක් වෙද්දි ක්‍රියාව අවසන් කරලා තියේවි. future perfect. කොහොමද කියන්නේ? තියේවි නම් will have. ලියලා නම් written. will have written. ලියලා තියේවි. මට තියන්න තියෙනවා නම් has have තියේවි නම් will එක have දානවා. will එකට පස්සේ has බෑ have විතරයි පුළුවන්. will have කියන්නේ තියේවි written කියන්නේ ලියලා. ලියලා තියේවි. ඔහු නම් he තියේවි නම් will have ලියලා නම් written. රචනාවක් හෙට වෙන විට by tomorrow. by කිව්ව වෙන විට.
හෙට වෙන විට. හරි. ඔහු ලියලා තියෙවි මොකද්ද? රචනාවක් හෙට වෙන විට. හෙට වෙද්දි වැඩ ඉවර කරලා තියෙයි. හරි. එතකොට මේ ප්‍රධාන ඇක්ටිව් වොයිස් වල මේ දක්වා තියෙන ටෙන්සස් 9 තමයි මේ වාක්‍ය 9කින් තියෙන්නේ. හරි. කාල 9 තමයි මේ තියෙන්නේ. මේ තියෙන perfect tenses තුන. present perfect, past perfect, future perfect. tense wise යනට වඩා ලේසි. ඉතින් මෙහෙම ක්‍රියාපදේ ස්වරූපයෙන් ඉගෙන ගන්නවා නම් මේකනේ අපිට හුරු ලියලා තියෙනවා කියන්නේ has have එක written, ලියලා තිබුණා කියන්නේ had written, ලියලා තියෙවි කියන්නේ will have එක written. හරි. ඊට පස්සේ ටික ගොඩක් ලේසි ආ. ඊට පස්සේ ඉතින් ටික ලේසි. හරිද? අත උස්සන් ලියලා ඉවර නම් raise your hands if you are finished. Hi. අපිට කියන්න ලියන්න පුළුවන් කියලා නේද? ලියන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. ඊළඟට ඔහුට රචනාවක් ලියන්න පුළුවන්. කොහොමද කියන්නේ? grade 6 ලියන්න පුළුවන් නම් කොහොමද? ලියන්න පුළුවන්. කොහොමද කියන්නේ? speak. උත්තරේ උත්තරේ ලියන්න පුළුවන් නම් he can write a letter. පුළුවන් නම් can ලියනවා නම් right. මතක තියාගන්න මේ can, could, will, would, shall, should, may, might. හරි would. හරි ඒ සියල්ලට පස්සේ පුළුවන් present tense විතරයි දාන්න පුළුවන්. හරි can ආවොත් එයාට පස්සේ present tense එක විතරයි infinitive විතරයි දාන්න පුළුවන්. මට infinitive කියලා නමක් කියනවා. present tense එකේ verb එකට කියනවා infinitive කියලාත්. present tense එකේ ක්‍රියාපදේ විතරයි දාන්න පුළුවන් can එකට පස්සේ. ඕනම modal verb එකට පස්සේ ඒක විතරයි දාන්න පුළුවන්. ing බෑ, s බෑ, s අකුරක්වත් බෑ. ed බෑ, ing බෑ. මේක විතරමයි පුළුවන්. හරි. ඔහුට කියන්නේ he පුළුවන් නම් can ලියන්න නම් write. he can write. මොකද්ද? ඇන්නසේ රචනාව. ඊළඟට ඔහුට රචනාවක් ලියන්න පුළුවන් වුණා. කොහොමද කියන්නේ? ලියන්න පුළුවන් වුණා නම් පුළුවන් නම් can write. පුළුවන් වුණා නම් ඒක අතීත කාලේ. අතීතේ පුළුවන් දැන් බෑ. could. can එක අතීත කාලේ could. පුළුවන් වුණා නම් could එක write. හරි could කියන්නේ modal verb එකක්. මේවට කියනවා modal verbs කියලා. ඒවට පස්සේ පුළුවන් infinitive විතරයි. present tense එක විතරයි. හරි could එකේ තවත් තේරුම් තියෙනවා. හරි. මෙතන නම් පුළුවන් වුණා කියලා අපි ගමු. he could write. එයාට ලියන්න පුළුවන් වුණා. ඇන්නසේ. පොඩ තවත් අර්ථවත් වෙනවා in the past අතීතේ. ඉස්සර රචනාවක් ලියන්න පුළුවන් වුණා දැන් බෑ. අතීත හැකියාවක්. මේ දැන් පුළුවන් මේ ඉස්සර පුළුවන්. හරි. When he was going to school he could write an essay. ඉස්සර යාට ලියන්න පුළුවන්. But now these days he's always playing games. නිතරම games එක ගහ ඉන්නවා. ඒ නිසා දැන් එයාට බැහැ කියලා හිතමුකෝ. he can't write an essay. බැයි නම් cannot දාන්න පුළුවන්. අනාගතේ පුළුවන් වේවි. games ගහන එක අත්හැරියොත් එයාට ඉස්සරහට පුළුවන් වේවි. ඔහුට රචනාවක් ලියන්න පුළුවන් වේවි. කොහොමද කියන්නේ? පුළුවන් වේවි නම් පුළුවන් නම් can පුළුවන් වුණා නම් could පුළුවන් වේවි අනාගතේ.
පුළුවන් වේවි කොහොමද කියන්නේ? දන්නවද? කොහොමද කියන්නේ? පුළුවන් වේවි. he ඔහුට පුළුවන් වේවි. can එකෙන් කියන විදිහක් නෑ ඒක. එහෙමයි කියන්නේ. will be කියන්නේ වේවි. පුළුවන් කියනකොට තව ක්‍රමයක් තියෙනවා able. හැකි. හැකි වේවි නැත්නම් පුළුවන් වේවි. will be able. he will be able. ඔහුට පුළුවන් වේවි. බන් දැන් පුළුවන් නම් can. ඉස්සර පුළුවන් නම් could. අනාගතේ පුළුවන් වේවි නම් will be able. he will be able. ඊට පස්සේ අනිවාර්යෙන් to ඕන. to write an essay. ඔහුට රචනාවක් ලියන්න පුළුවන් වේවි. he will be able to write an essay in the future. අනාගතේ. හරි. දැන් උදාහරණයක් කියන්න බලන්න මේ විදිහට. දැන් ඔයාලට පුළුවන් දෙයක්. ඉස්සර ඔයාලට පුළුවන් වෙච්ච දෙයක්. අනාගතේ පුළුවන් වෙයි කියලා හිතන දෙයක්. කාටද කියන්න පුළුවන් උදාහරණයක්? මම කියනවා I can play cricket now. I could run in the past. මට අතීතයේ වේගෙන් දුවන්න පුළුවන් වුණා. I will be able to speak English in the future. මට අනාගතයේ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙයි. Like a foreigner. ඒ වගේ දාලා කියන්න පුළුවන්. දැන් පුළුවන් දෙයක්, ඉස්සර පුළුවන් වෙච්ච දෙයක්, අනාගතේ පුළුවන් වෙයි කියලා හිතන දෙයක්. පුළුවන් දෙන්න කාට හරි. ඒ වගේ හිතන්න. Number 30. ඔහු රචනාවක් ලිවිය යුතුයි. ලිවිය යුතුයි නම් කොහොමද කියන්නේ? ලිවිය යුතුයි. යුතුයි නම් should write. යුතුයි නම් should, ලියනවා නම් write. should write. He should write an essay. හරි මම කරා. Next one. ඔහු රචනාවක් ලිවිය යුතුමයි. ලිවිය යුතුමයි නම් must write. should කියන්නේ යුතුයි, must කියන්නේ යුතුමයි. එහෙනම් he must write an essay. තව verbs දාලා ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න. හරි. ඉස්කෝලේ ටීචර් කියනවා ගෙදර අම්මලා තාත්තලා කියනවා ලිවිය යුතුයි, ලිවිය යුතුමයි කියලා. එතකොට යාට රචනාවක් ලියන්න වෙනවා. ලියන්න වෙනවා නම් කොහොමද කියන්නේ? Has to. නේ? has to හරි. have to හරි. ඔහුට රචනාවක් ලියන්න වෙනවා. කැමරායි මයිකුයි දෙකම ඔහුට රචනාවක් ලියන්න වෙනවා. ලියන්න වෙනවා කියන්නේ කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි has to හරි have to හරි. එක right. ලියන්න වෙනවා. ඒක වචන නම් has to, බහු වචන නම් have to. එහෙනම් he has to write an essay. එයාට රචනාවක් ලියන්න වෙනවා. හරි අනාගතේ ලියන්න වෙනවා කියන්නේ has to write ලියන්න වෙනවා අනාගතේ.
හරි ඊළඟ එක ඔහුට රචනාවක් ලියන්න වුණා. අතීතයේ ලියන්න වුණා. කොහොමද කියන්නේ? ලියන්න වුණා නම් ලියන්න වුණා. had to. had to. හරි අටවසර ඉගෙනගෙන තියෙනවා නේද මේක? had to write ලියන්න වුණා. has to write have to write ලියන්න වෙනවා. had to write ලියන්න වුණා. he had to write an essay. ඔහුට රචනාවක් ලියන්න වුණා. ඔයාලට කමාස් දාන්න පුළුවන් ආ. නැවත නැවත ලියන්න අවශ්‍ය නැහැ කමාස් දාන්න පුළුවන්. he සහ an essay වලට කමාස් දාන්න පුළුවන්. verb එක විතරක් දාන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මේකෙත් ඔහුට කියන එකට සහ අවශ්‍ය දැන් වලට කමාස් දාන්න පුළුවන්. හරි. විභාග වලට කමාස් දාන්න එපා. I have to do my homework. මට homework කරන්න වෙනවා. I had to do my homework. මට homework කරන්න වුණා. හරි. මට homework කරන්න වේවි. මෙතන නම් ඔහුට රචනාවක් ලියන්න වේවි. මේ දැන් ලියන්න වෙනවා, අතීතයේ ලියන්න වුණා, අනාගතයේත් ලියන්න වේවි. ලියන්න වේවි නම් මේක අනාගත කාලය. කොහොමද කියන්නේ? Will has to write. Will have to. will එකට පස්සේ have විතරයි පුළුවන්. will have to write. ඔහුට රචනාවක් ලියන්න වේවි. රචනාවක් කියව මතක් වුණේ. පේපර්ස් කරනවා නේද? ප්‍රශ්න වල බලත් පේපර්ස් ඒවැ රචනා වෙනම් පොතක ලියලා ක්ලාස් එකට ගෙනල්ලා බාර දෙන්න අඩු ගානේ 5කට 6 පැත්තට ලියලා තියන එකක් ලියලා බාර දෙන්න එපා. එහෙම නැත්නම් දුරායට පුළුවන් WhatsApp කරන්න. එහෙම නැත්නම් WhatsApp කරන්න. WhatsApp කරලා මම අඩුපාඩු හදලා කියන්නම්. අනිවාර්ය රචනා ලියන්න. ලිව්වොත් තමයි ඒකක් ගන්න පුළුවන් ඉස්සරහට. 90 ගණන් ගන්න පුළුවන් ටර්ම් ටෙස්ට් එකට. හරි. ලියන්න වේවි නම් will have to write. හරි. ඔහුට රචනාවක් ලියන්න වේවි. ලියන්න වේවි කියන්නේ will have to write. will have to කියන්නේ කරන්න වේවි. මොනවා කරන්න වේවිද? ලියන්න වේවි. will have to write. he will have to write. ඔහුට ලියන්න වේවි. an essay. හරි මේ බොහෝ විට අද ලියන්න වෙනවා මේ රචනාව. අද. හරි මේ අතීතේ ලියන්න වුණා. මේ අනාගතේ ලියන්න වේවි. ලියන්න පුරුදු වෙලා හිටියා. එහෙමත් කියනවනේ ලියනවා කියන ක්‍රියාපදේ අපි එහෙමත් වෙනස් කරනවානේ. ලියන්න පුරුදු වෙලා හිටියා. කොහොමද කියන්නේ? එයා රචනා ලියන්න පුරුදු වෙලා හිටියා ඉස්සර. ඔහු රචනා ලිවීමට පුරුදු වී හිටියා. කොහොමද කියන්නේ? used to. very good. පුරුදු වී හිටියා නම් used to. එක right. used to write. ලියන්න පුරුදු වෙලා හිටියා දැන් ලියන්නේ නැහැ. ඔහු නම් he පුරුදු වෙලා හිටියා නම් used to. he used to write. අපි මෙතන NS නැතුව SS කියලා පොඩ වෙනස් කරනවා. රචනා කියලා ගත්තා. ඔහු රචනා ලියන්න පුරුදු වෙලා හිටියා. he used to write essays. ඉස්සර පුරුදු වෙලා හිටියා. හරි. අතීතයේ පුරුදු වෙලා හිටියා. he used to write essays. ඔහු රචනා ලියන්න පුරුදු වෙලා හිටියා. මේ කියන්නේ ඉස්සර in the past. හරි මම උල්ටිම අහනවා. Number 90. ඔහු රචනාවක් ලියන්න ඉන්නේ. ඒක කොහොමද කියන්නේ? ලියන්න ඉන්නේ.
ඔහු රචනාවක් ලියන්නයි ඉන්නේ. ඒ වගේ දෙයක්. මෙහෙම කරන්න පුළුවන්. හරි. am is දාලා ඒකට පස්සේ to write. to එකත් එක්ක verb එක දාන්න. he is to write. I am to write. They are to write. කියන්නේ ඒගොල්ලෝ ලියන්නයි ඉන්නේ. ඔහු නම් he is ඔහු ඉන්නවා is කියන්නේ ඉන්නවනේ to write ලියන්නට write ලියනවා to write ලියන්නට ඔහු ලියන්නයි ඉන්නේ he is to write මොකද්ද ඇන්නසේ රචනාව මේක ලේසි එහෙනම් කියන්න බලන්න එහෙනම් මේක ලියන්නයි හිටියේ ඒක කොහොමද කියන්නේ? ලියන්නයි හිටියේ කො ඉන්නවා නම් ඇමිසාන් හිටියා නම් වැස්ස හරි එක රයිට් දාන්න පුළුවන්. ලියන්නයි හිටියේ. ඔහු එක්ක නම් he was to write. ඔහු ලියන්නයි හිටියේ රචනාවක් he was to write an essay. මේ දැන් ලියන්නයි ඉන්නේ මේ ඉස්තර අතීතයේ ලියන්නයි හිටියේ. ලියන්නයි යන්නේ කොහොමද කියන්නේ? ඔහු රචනාවක් ලියන්නයි යන්නේ. ඒත් මේ වගේම තමයි ආ. චූටි වෙනසයි තියෙන්නේ. he is to write an essay. ඒ කියන්නේ අනාගතයේ කිසියම් මොහොතක ලියනවා. මෙතන කියන්නේ ඔහු මේ දැන් ලියන්නයි යන්නේ. කොහොමද කියන්නේ? going to. ඔහු රචනාවක් ලියන්නයි යන්නේ going to. මේක වගේම තමයි ආ. එහෙනම් am is එක going to දාන්න. මේ patterns පුළුවන් නම් grammar පුළුවන් spoken උත් හදාන්න පුළුවන් නිකම්. ඔහු නම් he එක නම් දාන්න is නේ. am is වලින් is ගත්තා. ඊට පස්සේ going to write ලියන්නයි යන්නේ. මේ going to කියන්නේ කොහෙවත් යනව නෙමෙයි. මොකද ලියන්න යනවා. he is going to write an essay. Right in a flash. ලියන්නයි හිටියේ. ඉස්සර ලියන්නයි හිටියේ. ලේසි. ඔහු රචනාවක් ලියන්නයි හිටියේ. කොහොමද කියන්නේ? හිටියා නම් was හරි were හරි. am is වලට was were දැන්. ඒක කරා. මේකනේ. හරි. ඒ කියන්නේ මේ ක්‍රමයකට කියන්න පුළුවන්. ඒකයි මම කියන්නේ ආ. was හරි were හරි එක going to write. ඒකයි මම කිව්වේ එක වගේ දෙකක් මේ දෙක. ක්‍රම දෙකකට කියන්න පුළුවන්. ලියන්නයි හිටිය නැත්නම් ලියන්නයි ගියේ කියලා තෝරන්න ගන්න පුළුවන්. එකම අදහස තමයි. මේ දෙකම කියන්නේ එකම දේ. හරි. ලියන්නයි ඉන්නේ, ලියන්නයි යන්නේ. එතන ලියන්නයි ගියේ කියලා හදන්න පුළුවන්. ලියන්නයි ගියේ. ඒකට එකම අදහස තමයි මේ දෙක තියෙන්නේ. මේ දෙක සමානයි. මේ දෙකත් සමානයි. හරි. මේ දෙක සමානයි. හරි. ඒ වගේම මේ දෙකත් සමානයි. ඔහු රචනාව ලියන්නයි ගියේ. He was going to write an essay. He was going to කියන්නේ ලියන්නයි ගියේ. He was going to write an essay. ඔහු රචනාවක් ලියන්නයි ගියේ. දැන් තවත් ක්‍රියාපද දාලා හදන්න පුළුවන්. I am going to sing a song. මම සින්දුවක් කියන්නයි යන්නේ. I was going to sing a song. මම සින්දුවක් කියන්නයි ගියේ. I am to sing a song. මම සින්දුවක් කියන්නයි ඉන්නේ. I was to sing a song. මම සින්දුවක් කියන්නයි හිටියේ.
හරි ඒ වගේ ගන්න පුළුවන්. හරි මම ඔතනින් නවත්තනවා. ඔතනින් එහාට චුට්ටක් should have could have වගේ ඒවා එනවා. චුට්ටක් past participle එනවා නිසා පොඩක් අමාරු වෙයි. හරි. ඔය ටික දැන් මතක තියාගන්නකෝ. තවත් ක්‍රියාපද දාලා හිතන්න. හරිද? මේ ටික ටිකක් දාලා ලියාගන්න. හරි. Now take your spoken English book. Spoken English පොත ගන්න. Take out your spoken English books. ලබන සතිය අනිවාර්යෙන් past papers කරනවා. ලබන සතිය වෙද්දි past papers කරලා තියන්න. ලස්සනට පළත් papers ලබන සතිය discuss කරනවා අනිවාර්යෙන් කරලා තියන්න. හරි. spoken English පොත ගන්න. කොහොමද spoken English පොත ගන්න? හරි. ලස්සන වාක්‍ය ගන්න දෙකක් තියෙනවා අදත්. හරි. පොඩි මකන්න දෙන්න. Liliana Tusa, raise your hands. අතොස්සන්න ඉවර නම්. හරිද? හෙට ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාස් එක තියෙනවා හවස 7ට. ඊ සතියේ පොය නිසා ගලේ නැත්තේ. හෙට 4ට තියෙනවා. ඒකේ අවසාන දා ඩිබේට් එක තියෙන විවාදේ. මුල් ටිකේ ඩිබේට් එක නෑ. හරි. lose your head. මේක තේරුම දන්නවද? lose your head කියන්නේ මොකද්ද? තේරුම කියන්නේ දන්නවද? idiom එකක් විශේෂ භාවිතයක් තේරුම දන්නවද? lose your head. lose කියන්නේ මොකද්ද? නැති කර ගන්නවා. your head ඔයාගේ ඔළුව. ඔයාගේ ඔළුව නැති කර ගන්නවා. ඒක නෙමෙයි තේරුම. හොඳටම කේන්ති ගිහිල්ලා Tamanට තමන්වම කන්ට්‍රෝල් කරගන්න බැරුව යනවා. හරි. අධිකව කේන්ති ගිහිල්ලා තමව පාලනය කරගන්න බැරුව යනවා. කිසියම් කෙනෙක්ට දැන් ඔයා නම් ඔයාට ඔයාව පාලනය කරගන්න බැරුව යනවා. හරි. ලියන්න හොඳටම කේන්ති යනවා. හොඳටම කේන්ති ගිහින් අධිකව නොසන්සුන් වෙනවා. lose your head. හරි. කේන්ති ගන්න එපා. ඉවසිලිවන්ත වෙන්න. කොහොමද කියන්නේ? කේන්ති ගන්න එපා. ඉවසිලිවන්ත වෙන්න. එපා නම් don't. කේන්ති ගන්න එපා. කියන්නේ. කේන්ති ගන්න එපා. Don't lose your head. Don't lose your head. යාළුවට කියන්න පුළුවන් don't lose your head. ඉවසිලිවන්ත වෙන්න. වෙන්න නම් වන්න කියලා දීලා තියෙනවා. වන්න වෙන්න be. හරි be එක කියන්නේ. හරි be strong be active කුසල් මෙන්ඩිස් කියන්නේ. හරි. be patient. ඉවසිලිවන්ත වෙන්න. මේක රෝගියෙක් වෙන්න නෙමෙයි ආ. patient රෝගියා නෙමෙයි උතන තේරුම ඉවසිලිවන්ත වෙන්න. හරි. කේන්ති ගන්න එපා අධිකව ඉවසිලිවන්ත වෙන්න. When someone gets angry you can say this. හරි. මගේ අයියාට නිතරම කේන්ති ගිහිල්ලා මට ගහනවා. කොහොමද කියන්නේ? මගේ අයියාට නිතරම කේන්ති ගිහිල්ලා මට ගහනවා. කොහොමද කියන්නේ? lose your head දාලා කියන්න බලන්න.
කොහොමද කියන්නේ? අයියලා ඉන්නේ කාටද? නිසාල් විබෝධ පුළුවන්ද කියන්නේ? මගේ අයියලා නිතරම කේන්ති ගිහලා මට ගහනවා. කොහොමද කියන්නේ? මගේ අයියා නම් my elder brother. නිතරම නම් always. කේන්ති ගන්නවා. කේන්ති යනවා. lose your head නෙමෙයිනේ. අයියාගේ ඔළුව. lose his head. අයියා male නේ his. හරි. අයියා නිසා lose කියන්න බෑ. අයියා ඒක වචන. එහෙනම් loses s අකුරක් දානවා. පත්‍රු ඒක වචන නම් verb එකට s දානවා. හරි. මගේ අයියට නිතරම කේන්ති යනවා. my elder brother always loses එයාගේ ඔළුව. his head. your නෙමෙයි. එතන අක්කා නම් her head. ඇගේ ඔළුව. හරි. loses his head කියන්නේ ඔළුව නැති කර ගන්නවා. ඒ කියන්නේ කේන්ති ගන්නවා. and බනිනවා මට. scolds me. හරි මේ ස්ථපුර අයියා කියන්නේ පොදු සාධකේ. අයියා කියන්නේ පොදු කර්තෘ මේ ක්‍රියාපද දෙකටම පොදුයි. අයියා එක වචන නිසා ක්‍රියාපද දෙකටම s දානවා. මේ ක්‍රියාපදයේ මේ කර්තෘ ක්‍රියාපද දෙකටම පොදුයි. කර්තෘ එක වචන නිසා verbs දෙකටම s දාන්න ඕන. scolds බනිනවා. scolds me මට බනිනවා. my elder brother always loses his head and scolds me. Can you give me examples using lose your head? උදාහරණ දෙන්න පුළුවන්ද? හරි. මේක කොහොමද කියන්නේ? ඉන්ටරෙස්ටිං. මැරෙනවට කොහොමද මොකද කියන්නේ? මැරෙනවා. ඉංග්‍රීසි වලින් මැරෙනවා කියන්නේ කොහොමද? Yeah. මැරෙනවා. Die. හයි. අර වෙනස් ක්‍රමයකට ඉඩියම් එකක් කියනවනම් කියලා දීලා තියෙනවා. ඉඩියම් එකක්. මැරෙනවා කියන්නේ ඉඩියම් එකක්. බකට් එක. මොකද කියන්නේ? kick the bucket. හරි මෙහෙම කියනවා. සාමාන්‍යයෙන් කේන්ති ගත්තොත් ඉක්මනට වයසට යනවා කියලා කියන ඉක්මනට ලෙඩ වෙලා මැරෙන්න පුළුවන්. හරි. ඔයා කේන්ති ගත්තොත් if දාලා කියන්න පුළුවන් if you lose your head. හරි. you lose your head කියන වාට කේන්ති යනවා. if දැම්මම එහෙම ගියොත් if you lose your head ඔයා කේන්ති ගත්තොත් මොකද වෙන්නේ? if you lose your head කියන්නේ ඔයා කේන්ති ගත්තොත්. you will එක ඕනනම් කෙටි කරලා you will කියලා ගන්නත් පුළුවන්. die කියන එක දානවා මම kick the bucket. දැන් die කියන එක තමයි මැරෙනවා කියන්නේ. you will die. ඔයා මිය යාවි very soon. ඉතා ඉක්මනින්. හරි කාටද කේන්ති ගියම කියන්නේ if you lose your head you will kick the bucket very soon. හරි වයික්මන්ට මිය යාවි. ඔයා කේන්ති ගත්තොත්. උදාහරණ දෙනවද? Are there any examples? Next one. අපේ ප්‍රින්සිපල්ට හරි. අපේ ප්‍රින්සිපල්ට හොඳටම කේන්ති ගිහිල්ලා ඔහුට දඬුවම් කළා. අපේ ප්‍රින්සිපල්ට හොඳටම කේන්ති ගිහිල්ලා ඔහුට දඬුවම් කළා. කොහොමද කියන්නේ? speak කතා කරන්න. පොඩි පන්ති වල කතා කරනවා මීට වඩා. speak. අපේ ප්‍රින්සිපල්ට හොඳටම කේන්ති ගියා. ගිහිල්ලා ඔහුට දඬුවම් කළා. Our principal lost his head and punished him. Very good. Lose කියන්නේ බෑනේ අතීතනේ lost his head. එයාගේ ඔළුවනේ. අපේ ප්‍රින්සිපල්ට කේන්ති ගියා. Our principal lost his head and punished දඬුවම් කළා.
කාටද ඔහුට අපි දාමු දවසකුත් last Wednesday ගිය බදාදා our principal lost his head ඒ කියන්නේ principal නේ හොඳටම කේන්ති ගියා and punished him ඔහුට දඩුවම් කළා කවද්ද ගිය බදාදා හරි උදාහරණ දෙනවද අපි කේන්ති නොගත යුතුයි කොහොමද කියන්නේ should දාලා කියන්නේ We should not lose our head. we should not lose our heads very good but should කියන එක පොඩක් should not කෙටි කරලා ගන්න we shouldn't lose our අපි නම් අපේනේ ඒ විදිහට වෙනස් වෙනවා අපි නම් අපේ ඔහු නම් his we නම් our she නම් her they නම් their හරි I නම් my we shouldn't lose our එක ඔළුවක් නෙමෙයිනේ heads අපේ නම් බහුවචනේ ඒ සපුරක් එනවා we shouldn't lose our heads අපි කේන්ති නොගත යුතුයි මම කියනවා ප්‍රශ්න වලට මුහුණ දෙන විට when facing problems හරි facing කියන්නේ මුහුණ දෙනවා කියන එකනේ මුහුණ දෙන විට ප්‍රශ්න වලට when facing problems ප්‍රශ්න වලට මුහුණ දෙන විට ප්‍රශ්න වලට මුහුණ දෙන විට අපි කේන්ති නොගත යුතුයි ඉවරයි ඔයගොල්ලෝ උදාහරණ දෙනවද මේකේ are there any examples හරි අපි ඊළඟට යමු අවසාන එක on behalf of මේක ලියද්දිත් වැදගත් වෙන වචනයක් on behalf of කියන්නේ මොකද්ද on behalf of වෙනුවෙන් නැත්නම් නියෝජනය කරමින් නියෝජනය කරමින් එහෙම නැත්නම් වෙනුවෙන් කියන්නේ write in a flash on behalf of හරි ලියන්න වෙනුවෙන් නැත්නම් නියෝජනය කරමින් imagine you have to go to another school ඔයාලට සිද්ධ වෙනවා තවත් ඉස්කෝලයකට යන්න ඔයාගේ පාසල නියෝජනය කරමින් for a quiz competition හරි ප්‍රශ්න විචාරාත්මක තරගයක් සඳහා එතෙන්දී ඔයාලට ස්තුති කරන්නත් වෙනවා හරි ස්තුති කතාව පවද්දදී ඔයා මෙහෙම කියනවා මට ඕන ඔයාලා ඔක්කොටම ස්තුති කරන්න මගේ පාසල වෙනුවෙන් කොහොමද කියන්නේ මගේ පාසල වෙනුවෙන් මට ඕන ඔයාලා ඔක්කොටම ස්තුති කරන්න. මගේ පාසල වෙනුවෙන්. On behalf of my school. On behalf of my school. මගේ පාසල වෙනුවෙන් නියෝජනය කරමින් I want them what? එක් ගොඩක් ආචාරශීලී මදි. ඊට වඩා හොඳයි I would like to. I would like to කියන්නේ මට ඕන කියන එකම තමයි වඩා ආචාරශීලී විදිහට. මම කැමති කියන එක නෙමෙයි මේකේ නියම තේරුම මට ඕන කියන එක. කැමති කියන එකට වඩා හරි තේරුම ඕන කියන එක. I would like to thank you all. ස්තුති කරන්න. thank ස්තුති කරන්න you ඔයාලා ඔක්කොටම. you all ඔයාලා ඔක්කොටම. all කියන්නේ ඔක්කොමනේ. හරි. මෙතන you කියන්නේ බහුවචන ඔයාලා ඔක්කොටම මට ස්තුති කරන්න ඕන. මගේ පාසල වෙනුවෙන් නැත්තම් පාසල නියෝජනය කරමින්. හරි හිතන්නවා ක්‍රිකට් සෙල්ලම් කළා යාළුවෝ කට්ටියක් එක්ක. හරි. හොඳ යාළුවෝ කට්ටියක් එක්ක ක්‍රිකට් සෙල්ලම් කර කර හිටියා.
යාළුවෙක් 6 පාරක් ගැහුවා බෝලේ ගිහිල්ලා වැදුනා එහා පැත්තේ ගෙදරක ජනලෙට ජනලෙ බිඳුණා. යාළුවෝ කට්ටිය පැනලා දිව්වා. ඔයාලට සිද්ධ වුණ සමාව ගන්න. හරි. They ran away so you had to apologize. ඔයාලට සිද්ධ වුණ සමාව ගන්න. හරි. මට සිද්ධ වුණා සමාව ගන්න මගේ යාළුවෝ වෙනුවෙන්. කොහොමද කියන්නේ? මට සිද්ධ වුණා සමාව ගන්න. මට සිද්ධ වුණා. මට සිද්ධ වුණා නම් මට සිද්ධ වුණා. මට කරන්න වුණා. මට සමාව ගන්න වුණා. අද කියලා දුන්නා. I had to. Apologize. සමාව ගන්න. මේකෙන් කියන්නේ සමාව ගන්න වුණා. මට සමාව ගන්න වුණා. සමාව ගන්න සිද්ධ වුණා. මගේ යාළුවෝ වෙනුවෙන්. On behalf of my friends. මට සමාව ගන්න සිද්ධ වුණා මගේ යාළුවෝ වෙනුවෙන්. I had to apologize on behalf of my friends. හරි. හිතන්න මේක කොහොමද කියන්නේ? බැංකු නිලධාරියෙක් ඉන්නවා. එයා ක්‍රියා කරන්නේ ඔහුගේ බැංකුව වෙනුවෙන්. ඔහු ක්‍රියා කරනවා ඔහුගේ බැංකුව වෙනුවෙන්. කොහොමද කියන්නේ? ඔහු ක්‍රියා කරනවා ඔහුගේ බැංකුව වෙනුවෙන්. ඔහු ක්‍රියා කරනවා අපි කියන්නේ එක he acts කියලා. එතන acts කියන්නේ රඟපානවා නෙමෙයි ක්‍රියා කරනවා කියන එක. He acts on behalf of වෙනුවෙන්. අපි ඔහුගේ නැතුව නිකම් බැංකුව කියලා කියමුකෝ. On behalf of the bank. ඔහු ක්‍රියා කරනවා බැංකුව වෙනුවෙන්. On behalf of the bank. Next one. තව වාක්‍ය දෙකයි. හිතන්න ඔයගලගේ සිංහල ටීචර් ඉස්කෝලෙන් අස් වෙනවා විශ්‍රාම ගන්නවා. හරි. එතකොට ඔයාලට කතාවක් පවත්වන්න සිංහල ටීචර් වෙනුවෙන් ඔයාලට කතාවක් පවත්වන්න වෙනවා. හරි. ඔයා කියනවා මෙහෙම. මම බලාපොරොත්තු වෙනවා වචන ස්වල්පයක් ප්‍රකාශ කරන්න. හරි. මේ විශේෂ අවස්ථාවේ මගේ සිංහල ගුරුතුමිය වෙනුවෙන්. කොහොමද කියන්නේ? හරි. මේ වගේ ඒවා වැදගත් වෙනවා කතාව පවත්වද්දී. I wish to. මෙතන wish to කියන්නේ බලාපොරොත්තු වෙනවා කියන එක. මම බලාපොරොත්තු වෙනවා ප්‍රකාශ කරන්න. අට ප්‍රකාශ කරනවා. මම ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. වචන ස්වල්පයක්. A few words. A few කියන්නේ කිහිපයක් ස්වල්පයක්. I wish to utter a few words. මම වචන ස්වල්පයක් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ විශේෂ අවස්ථාවේ කොහොමද කියන්නේ? මේ විශේෂ අවස්ථාවේ නම් මේ විශේෂ අවස්ථාවේ කොහොමද කියන්නේ? In this special moment. In this special moment. කවුරු වෙනුවෙන්ද? එතන occasion කියන දාමු. moment කියන්නේ මොහොතනේ. occasion අවස්ථාව. මේ විශේෂ අවස්ථාවේ on behalf of වෙනුවෙන් our Sinhala teacher. අපේ සිංහල ගුරුතුමිය වෙනුවෙන්. On behalf of our Sinhala teacher. මම බලාපොරොත්තු වෙනවා වචන ස්වල්පයක් ප්‍රකාශ කරන්න මේ විශේෂ අවස්ථාවේ අපේ සිංහල ගුරුතුමිය වෙනුවෙන්. Last one. උදාහරණ දෙනවද? On behalf of දාලා. උදාහරණ දෙන්න බෑ. Are there any examples?
using on behalf of. උදාහරණ වෙනුවෙන් cricketers play cricket on behalf of Sri Lanka. Sri Lanka වෙනුවෙන් cricket සෙල්ලම් කරනවා. හරි. මේක කොහොමද කියන්නේ? අපි සබාදම් මාතාව ආරක්ෂා කළ යුතුයි. අනාගත පරම්පරාව වෙනුවෙන්. යුතුයමයි කියලා ගමුකෝ. We must protect. ආරක්ෂා කළ යුතුයමයි. Mother Nature. අපි සබාදම් මාතාව ආරක්ෂා කළ යුතුයමයි on behalf of වෙනුවෙන් කවුරු වෙනුවෙන්ද? on behalf of වෙනුවෙන් කවුරු වෙනුවෙන්? අපේ අනාගත පරම්පරාව වෙනුවෙන්. our future generation. අනාගත පරපුර. අපි අපේ අනාගත පරපුර වෙනුවෙන් සබාදම් මාතාව ආරක්ෂා කළ යුතුයමයි. හරිද? Okay, with that we'll wind up the class. සෝමික අතින සෝමික අහන්න. අයිබෝන් බුස්සන්නයි. අපිට සතිය අනිවාර්යෙන් papers කරලා තියන්න ඩිස්කස් කරනවා.